හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අධ්‍යයන ප්‍රතිසාරි පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත ප්‍රතිඵල ඉරණම් වලින් වැඩසටහන ප්‍රශ්න පත්‍ර 3 අපි මේරුවට ප්‍රශ්න පත්‍ර කීපයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි ඒ කරන් යන්නේ අපිට කියනවා මුලින්ම රූපයක් වෙන කේන්ද්‍ර ඛණ්ඩයේ පරිමිතිය හොයන්න. පරිමිතිය කියන්නේ මොකද්ද? මේ වටේ දිගනේ. මෙන්න මේ රතු පාටින් ඇන්දේ අරයන් දෙකනේ. එකක් 7යි මේකත් 7යි. මම දැන් මොකද කරන්න ඕනේ? මම දැන් කරන්න ඕනේ මේ නිල් පාර ඡාප දිග හොයන්න ඕනේ. මොකක්ද ඒක හොයන සූත්‍රය? 2πr 360න් θ. ඉතින් අපි දන්නවා 2යි y කියන්නේ 7/2යි r කියන්නේ අපි දන්නවා 7යි 360න් θ 90යි 91යි 90ව 4යි 7ව 1යි 7ව 1යි 2ව 2යි 2ව 1යි 2ව 1යි 2ව 11යි අපිට එනවා 11ක් කියනවා. එහෙනම් මේකේ පරිමිතිය කියලා කියන්නේ 7යි 7යි 11යි 14යි 15යි 2යි 25ක් වෙන පරිමිතිය. අපි යන් ඊළඟ ප්‍රශ්නේ අපිට කියනවා x වලගේ හොයන්න කියලා. අපි දන්නවා මේක සමදිව්‍යාප ත්‍රිකෝණයක්. මේ කෝණය සමානයි. එතකොට අපි දන්නවා මේකත් අංශක 40යි මෙන්න මේ කෝණය 40යි. ඒතර 40යි 40යි 80යි. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180ක් වෙන්න ඕනේ. එහෙනම් එනවා 100ක් නේ. x දාන 40 දාන 40 180යි x දාන 80 180ක් වෙනවා x සමානයි 80 අනිත් පැත්තට ගියාම අඩු වෙනවා 180න් 80ක් අඩු වෙනවා උත්තරය මොකක්ද කියන්නේ 100ක් එනවා 100ක් කියලා. මෙන්න මේ කොන එනවා අපිට 40ක් නේ 40ක් ඉන්නේ. අංක 3 ශිෂ්‍යයෙක් රුපියල් 1000ක් 108ක වාර්ෂික සුළු පොලි අනුපර්තකත්තේ තාම බැංකුවේ ගිණුමේ තැන්පත් කරන වසක් අවසන් ගිණුමේ මුළු මුදලනේ අපිට පුළුවන් මෙතන 1000 ගුණ කරන්න පුළුවන් 108න් උත්තරයක් එනවා. ඒ එන්නේ අවුරුද්දට පොලි එන්නේ. බින්දයකට බින්දයක් කැපෙනවා රුපියල් 80ක් එනවා. එතකොට ඔහුගේ තියෙන ගිණුමේ තියෙන මුදල වසරක් අවසානයේ 100යි 80යි එකතු වෙනවා. 1080ක් වෙන රුපියල් වලින්. මේක හදන්න පුළුවන් එක ක්‍රමයක් කියන්නේ එකපාරම හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි 10 ගුණ කරනවා 8ට එකතු වෙනවා 100ක් 108යි. බින්දෙට බින්දයක් කැපෙනවා 108යි 108 ගුණ කරනවා 10න් 108යි බිඳුව රුපියල්. ඊළඟට අපෙන් අහන අනුක්‍රමණය m සමානයි අපි දන්නවා y වෙනස බෙදීම x වෙනස. ඒතර y වෙනස කියලා කියන්නේ අර දැන් අපි දන්නවානේ දැන් මුලින් ලියන්නේ x පස්සේ ලියන්නේ y. එහෙනම් අපි මොකද කරන්නේ y වලින් y අඩු කරනවා අපි මේ 7න් එකක් අඩු කරනවා 6න් දෙකක් අඩු කරනවා 7න් එකක් අඩු වුණාම 6යි 6න් දෙකක් අඩු වුණාම 4යි උත්තරේ 3 යට දෙකක් කියලා අනුක්‍රමණය 2න් 3යි 7න් එකක් අඩු වුණාම 6යි 6න් දෙකක් අඩු වුණාම 4යි
ඊළඟ ප්‍රශ්නේ 6ට අඩු ධන ඔත්තේ සංඛ්‍යා කුලකය. 6ට අඩු කිව්වම මොනවද එන්නේ? 5 4 3 2 1නේ. දැන් ඔහොමම යනවනේ. දැන් නේද 6ට අඩු කිව්වම. මොකද අපිට කියන විතර ධන ඔත්තේ කියලා කියනවා. ධන ඔත්තේ කියන්නේ මොනවද? දැන් මෙහෙම දිගටම යනවා මේක 6ට අඩු කිව්වම. ඉතින් ධන ඔත්තේ කිව්වම එන්නේ මොනවද? 1 3 5. ඔන්න ඔය ටික තමයි උත්තරේ. මෙන්න මේ ටික වැඩක් නැහැ. ඒක උත්තරේ. ඊළඟට සාධක සොයන්න. අපි දන්නා ගුණ කරපුවාම ධන 10යි එකතු කරපුවාම ඍණ 7යි. කවුද? ඒ ඍණ 5යි ඒ ඍණ 2යි. ගුණ කරපුවාම එනවා ධන 10ක් එකතු කරපුවාම එනවා ඍණ 7ක්. ඊළඟට එකොළහ 15 පාන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයෙන් ලෙස සලකා අපගමන තීරුව සම්පූර්ණ කරන්නලු. අපි කියනවා 11 15. එහෙනම් 11 15 එක්කෙනා තමයි අර A කියන එක්කෙනා උපකල්පිත මධ්‍යනේ. ඊට කෙලින් තියෙන එක්කෙනා බිඳුව වෙනවා. 18න් 13 කන්නවම 5යි. අපි කොහොමද කරන්නේ පල්ලහැ කියන්නේ බිඳුව උඩින් තියෙන ඍණ බිඳුව යටින් තියෙන්නේ ධනනේ. නේද? මෙන්න මේ ගණන් වල ඊළඟට අපිට එකක් එනවා අපෙන් D වලගේ. දැන් අපි දන්නවා දැන් මෙන්න මේ ත්‍රිකෝණයෙන් මේ පාද දික් වෙලා. කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයෙන් එක පාද දික් වෙලානේ. එහෙනම් හැදෙන කෝණය සමානයි A ධන B නේ. A ධන B. අපි දන්නවා ත්‍රිකෝණයක පාද දික් වෙනස හැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සමෝහ කෝණ දෙක තුන සමානයි. ඒ වගේම දැන් අපි අනිත් පාද දික් කරොත් හිතන්නද? බැලගත්ත අපි අනිත් ත්‍රිකෝණයේ පාද මෙහෙම දික් කරනවා. හැදෙනනේ බාහිර කෝණේ නේද? ඒක සමානයි C ධන D නේ. ඒක සමානයි C ධන D. එතකොට දැන් අපි කතා කළ එකම ත්‍රිකෝණයක් එකම කෝණයක් ගන්නනේ. එහෙනම් අපිට පේනවා A ධන B කියන්නේ C ධන D කියන්නේ එකම කෝණය කියලා අපිට පේනවා. දැන් මොකද DB C අනිත් පැත්තට යවපුවාම අඩු වෙනවා. A ධන B ඍණ C සමානයි D. අපි ඉස්සලා මේක හොයාගෙන ඒ කියන්නේ මෙයා ඉස්සලාම අපි x හොයන්න ඕනේ. ධන දෙක අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. 4ෙන් 2ක් කරනවා කියේ 2යි. ඒ කියන්නේ x වලගේ දෙකට වඩා කුඩායි. අපි දැන් සංඛ්‍යා රේඛාවක් ඇන්දොත් 0 1 2 3. එතකොට අපිට පේනවා දෙක අපි රවුම් කරනවා. දෙක රවුම් කරන දෙක පාට කරන්නේ කුඩායි කියලා කියන්නේ වම් පැත්ත. එහෙනම් මට කියන්න මෙතන තියෙන ධන නිකිල මොනවද? ධන නිකිල ඇවිල්ලා එක විතරයි. ධන නිකිල කියලා කියන්නේ එක විතරයි. වැඩකින් හරියටක් නිම කිරීමට කියන්නේ වැඩකින් භාගයක්. දැන් අපි දැන් වැඩක් ගත්තොත් මෙහෙම දැන් කොටුවක් ඇන්දොත් ඒකෙන් භාගයක්. භාගයක් නිම කිරීමට මිනිසුන් 6ක්. මිනිසුන් 6යි දින 4යි. දැන් අපි දන්නා කාර්යයක් කියලා කියන්නේ මිනිස්සු දෙනා ගුණ කරනවානේ. 6 වරක් 4 කීයද? 6 වරක් 4 24යි මිනිස් දින. නේද? මිනිස් දින 24ක් කියනවා අපිට. ඊළඟට ඒ කියන්නේ දැන් මෙන්න මේ කොටුව ඇවිල්ලා 24ක්. කාර්ය 24ක්. අපිට කියනවා ඉතිරි වැඩ කොටස. ඒතොර ඉතිරි වැඩ කොටස කියන්නේ 24ක් තමයි. එහෙනම් අපි දන්නවා කාර්ය සමානයි මිනිස්සු ගුණ කිරීම දින
ආරේ 24යි. ඉතින් වැඩ කරන මේ කිරීමෙන් තවත් මිනිසුන් දෙදෙනෙකු යදුවොත්. එහෙනම් මිනිස්සු තව දෙදෙනෙක් යොදනවා කියලා කියන්නේ දැන්ට මිනිස්සු 6ක් අපි ගාව වැඩ. තව දෙන්නෙක් කියලා කියන්නේ මිනිස්සු 8ක් වෙනවා. දින ගණන් අපි දන්නේ x. දෙපැත්ත මොකද කරන්නේ? දෙපැත්තම 8ෙන් බෙදෙනවා. 8යි 8යි කැපෙනවා. 3ක් එනවා දින. දින 3යි. +වෙනි ගාන. A හා B ලක්ෂ ඉදිරියට සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටා ඇත. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? AC සමානයි BC. හැම වෙලේම AC සහ BC සමාන වෙන්න ඕනේ. ඔය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඔය කියන්නේ දැන් AB 6ක් සෙන්ටිමීටර්නේ. C කොහෙන් තිබ්බත් AC BC සමාන වෙන්න ඕනේ. C කොහෙන් තිබ්බත් AC BC සමාන වෙන්න ඕනේ. පල්ලෙහත් එහෙම තමයි. ඔය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඔය කියන්නේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදය. ඔය කියන්නේ මොකද්ද? AB රේඛාවේ ලම්බ සමච්ඡේදය. කොහෙන් හරි C ලකුණු කරලා හොඳම නම් හරි. ඔය කියන්නේ ලම්බ සමච්ඡේදකයේ AB රේඛාවේ මූල 15. ඒතර අපි දන්නවා 15 කියලා කියන්නේ 9ට වඩා වැඩි 16ට වඩා අඩුයි. කියන්නේ වර්ග සංඛ්‍යා ගත්තොත් වර්ග සංඛ්‍යා වලින් 9ට වැඩි 16ට අඩුයි. ඒතර අපි වල හැම එකේ මූල ගන්නවා. 9 වර්ගමූලය, 15 වර්ගමූලය, 16 වර්ගමූලය. 9 වර්ගමූලය 3යි. මූල 15 16 වර්ගමූල 4යි. ඒ කියන්නේ මූල 15 කියන අගය තියන්නේ 3 සහ 4 අතර. ඒ කියන්නේ දැන් 3.0 ගණන් එන්න උත්තර එන්නේ. කියන්නේ 3.1 වෙන්න පුළුවන්, 3.2 වෙන්න පුළුවන්, 3.3 වෙන්න පුළුවන්. එහෙම අගයක් තමයි එන්නේ. දැන් අපි කරන්න ඕනේ මුලින්ම බලන්න ඕනේ මූල ඒ කියන්නේ අපි බලන්න ඕනේ 15 කියන සංඛ්‍යාව වැඩිපුරම ළඟ කාටද කියලා. 9ටද 16ට කියලා බලන්න. ඒත් අපිට පේනවා 15 කියන සංඛ්‍යාව ගොඩක්ම ළඟ 16ට ගොඩක් ළඟයි. ඒ කියන්නේ 4ට ළඟ ආගයක් එන්නේ. ඒ කියන්නේ 3.8 ගුණ කිරීම 3.8 වෙන්න පුළුවන්. නැතිනම් 3.9 වෙන්නත් පුළුවන් නේ. අපි දන්නේ. අපි ලියමු බලන්න එන්න පුළුවන් ටික. නැත්නම් 3.7. අපි 39 ගුණ කරනවා 39න්. 9 81යි 8ක් ඉතුරුයි 9 3 27යි 27යි 8යි 35යි 3 වරක් 9 27යි 27යි දෙකක් ඉතුරුයි 3 3 9යි 2 11යි 1යි 2යි 4යි 2යි නෑ 1යි 14යි දශම ගානක් කියනවා. නවනම 81යි 1.8ක් ඉතුරුයි 35යි 27යි දෙකක් ඉතුරු 11යි 1යි 2යි 5යි නේ 15 අපිට එනවා කීයක්ද 15.2යි එකක් කියනවා 38 ගුණ කරනවා 38න් 8 8 64යි 6ක් ඉතුරුයි 3 වරක් 8 3 24යි 30යි 3 වරක් 8 24යි දෙකක් ඉතුරුයි 11යි
උත්තරේ එනවා අපිට 4යි 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 1යි. ඒ කියන්නේ 14.4යි 4යි. දැන් අපිට තියෙනවා 15ට වැඩි එකක් තියෙනවා 5ට අඩු එකක් තියෙනවා. දැන් බලන්න 5ට කවුද ඇත්තම ළඟ කියලා. ඇත්තම ළඟ තමයි 15.2යි එක. එහෙනම් අපි ලියනවා මොකද්ද? මූල 15 යගිය මේ පොඩි රැල්ලක් වගේ දානවා. ඒ කියන්නේ ආසන්න ලෙස සමාන කියන එක. ඒක ආසන්න ලෙස සමානයි 3.9. 3.9. මේක 3ෙන් ගුණ කරනවා මේක බීජීය භාගයක්. හරයන් සමාන නැහැ. 3ෙන් ගුණපුවා මොකක්ද එන්නේ? 3ට 3ක් x 2ට 3ක් x 3ක් x පොදු වෙනවා 3 2යි 5යි. මෙතන මේක තියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය. අපි දන්නවා මධ්‍යලක්ෂ ප්‍රමේය දෙකක් තියෙනවානේ. එකක් තියෙන මධ්‍යලක්ෂ ප්‍රමේය දැන් චුට්ටක් කිව්වොත් ආපහු මෙහෙම ත්‍රිකෝණ තිබ්බොත් මේ ත්‍රිකෝණයේ මධ්‍යලක්ෂයයි මේ එක පාදයක මධ්‍යලක්ෂයයි තවත් පාදයක මධ්‍යලක්ෂයයි දෙක යාවුනාම වෙන කතන්දරයක් තියෙනවානේ. දෙක යාවුනා කියන්නේ මොකද වෙන්නේ? ඒ යාකරන ඒ කියන්නේ මධ්‍යලක්ෂ යාකරන මධ්‍යලක්ෂ දෙක යාකරන පාදයයි අනිත් පාදයයි සමාන්තර වෙනවා. ඒ වගේම ඒ මධ්‍යලක්ෂ දෙක යාකරන පාදයේ දිග අපි දැන් හිතුව 5ක් කියලා. අනිත් පාද දිග 10ක් වෙනවා. ඒක අනිත් පැත්ත තමයි ත්‍රිකෝණයක එක පාදයක මධ්‍යලක්ෂයක් තියෙනවා. ඒක අපි යා කරනවා ඉතුරු පාදයට සමාන්තරව. ඒත් යා වුණාම මොකද වෙන්නේ? ඒ යා කරන රේඛාව ඉතුරු පාදයේ සමච්ඡේදනය වෙනවා. එතකොට දැන් අපිට පේනවා මෙන්න මේ ත්‍රිකෝණේ දැන් මේ පළමු දැන් මේ මුලින්ම පාදයේ මධ්‍යලක්ෂය යා කරලා තියෙනවානේ ඉතුරු පාදයට සමාන්තර වෙන්නේ. එතන මොකද වෙන්නේ? අනිත් පාදයට සමානව බෙදෙනවානේ. ඒක අපිට කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් ඊළඟට x සමානයි x සමානයි 4 සෙන්ටිමීටර් y සමානයි 10 බෙදීම 2 ඇවිල්ලා 5 සෙන්ටිමීටර් කියලා දාන්න. y 5 සෙන්ටිමීටර් y 5 සෙන්ටිමීටර් x 4 සෙන්ටිමීටර්. ඊළඟ අපි දන්නවා මොකද්ද? විකර්ණ ඇන්දොත් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා සමාන්තර ආශ්‍රයේ. එහෙනම් අපිට පේනවා ABC සමාන්තර වර්ගඵලය 100යි. එහෙනම් අපි දන්නවා මේ නිල් පාට කොටස 50යි. ඊළඟට මේ රතු පාට නිල් පාට කොටස 50යි රතු පාට කොටසත් 50යි නේ. සමාන බෙදෙනවානේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? රතු පාට කොටසත් ආපහු දෙකට මැද්දෙන් බෙදිලා. අපෙන් අහන්නේ ECF කියලා කියන්නේ මෙන්න මේක. එහෙනම් අපි දන්නවා දැන් අර ඉස්සර නිල් පාටින් ඇඳ රතු පාටින් වදින කොටස 50ක් වුණානේ 50න් ආපහු භාගයක්නේ. يعني 25ක්. ඒ කියන්නේ 100 බෙදන්න ඕන 4යි. උත්තරේ එනවා 25 සෙන්ටිමීටර වර්ගය. නේ මේ සම්පූර්ණ රතු පාට කොටස 50ක් වෙනවා.
ඒකනු භාගයක් තමයි EFC කියලා කියන්නේ. න්‍යාස ගුණ කිරීම 2යි 1යි ගුණ කරපුවාම 2යි. 3යි 3යි ගුණ කරපුවාම 9යි. ඊට පස්සේ ගුණ කරන්නේ 2යි 1යි. 2යි sorry පොඩයි නෑ. හරි. 2යි 1යි ඊට පස්සේ ගුණ කරනවා 3යි 2යි නේ 3යි 2යි 6යි. ඊළඟ 5යි 1යි ගුණ කරපුවාම 5යි. 4යි 3යි ගුණ කරපුවාම 12යි. 5යි 1යි ගුණ කරපුවාම 5යි. 4යි 2 ගුණ කරපුවාම 8යි. 11යි 8යි 17යි 13යි. ඔහොම තමයි එන්නේ. 2යි 9යි 11යි 2යි 6යි 8යි ඊට පස්සේ 5යි 5යි 12යි 17යි 5යි 8යි 13යි හරි. හරි හරි. 17 වෙනි එක. අපිට කියනවා පන්ති එක ශිෂ්‍යයන් සිග්මා ඒ කියන්නේ මේ සරස්තකොළ කියලා කියන්නේ පන්තියේ ඉන්න ශිෂ්‍යයන් ඒ කියන්නේ කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා. සංගීතයේ හදාන ශිෂ්‍යයන් තමයි A කියලා කියන්නේ. B කියලා කියන්නේ පිරිමි ළමයි. අපෙන් අහනවා ඡේදනය කියලා කියන්නේ මෙන්න මේක. අපිට කියනවා ඡේදනයේ විස්තර කරන්න කියලා. එහෙනම් කවුද එන්න ඕනේ? සංගීතය හදාන්න පිරිමි ළමයි. සංගීතය හදාරන පිරිමි ළමයි. ඊළඟට අපෙන් අහනවා x සහ y වලගේ අපි දන්නවා මේ x සහ 35 කියලා කියන්නේ එකම කණ්ඩේ කෝණ x සමානයි 35යි හේතුව එකම කණ්ඩේ කෝණ එකම කණ්ඩේ කෝණ ඊට පස්සේ y කියලා කියන්නේ අපි දන්නවා x සහ y x සහ y ඇවිල්ලා මේ අර කේන්ද්‍ර ආපද කෝණය සහ පරිධි ආපද කෝණය අතර ඒ අතර සම්බන්ධතාවය අපි දන්නවා පරිධියේ කෝණය වගේ කේන්ද්‍රයේ කෝණ දෙගුණයක් වෙනවා එහෙනම් පරිධියේ කෝණය ඇවිල්ලා 35ක් ඇවිල්ලා එහෙනම් y සමානයි 35ක දෙගුණයක් වෙනවා 35 ගුණ කිරීම 2 70යි ඔයගොල්ලෝ හේතුව ලියන්නේ මොකද්ද කේන්ද්‍ර ආපද කෝණය පරිධි ආපද කෝණයෙන් දෙගුණයක් වේ දාර්ශකාකාරය ලියන්න තියන්නේ අපි දන්නා 3 4 බලය 81යි. ඊළඟට වේගයේ කතාවක් තියන්නේ අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය පැයට කිලෝමීටර් 100ක් 100යි පැයට කිලෝමීටර් 20යි කිලෝමීටර් දුර යන්න අපෙන් අහන කාලය. එහෙනම් කාලය අනිත් පැත්තට ගියාම ගුණ වෙනවා. මෙයා එනවා පල්ලහැට. ඒ කියන්නේ t සමානයි 20යි කිලෝමීටර් යට 100යි කිලෝමීටර් පැයට. කොහොම කතාවක් වෙනවනේ. ඒකට අපි දන්නවා කිලෝමීටර් කැපෙනවා මේ h උඩට ගියාම h ධන වෙනවා. 20 1යි 25යි. එන උත්තරේ එනවා 5න් 1යි h. කියන්නේ පැයකින් 5න් 1ක්. අපෙන් අහන මිනිත්තු වලින් පැය මිනිත්තු ගන්න මොකද අපි කරන්න ඕනේ මේක ගුණ කරන්න ඕනේ 60.
5 1යි 5 12යි උත්තර එනවා 12යි මිනිත්තු 12 පැයකින් 5 එකක් කියලා කියන්නේ මිනිත්තු 12යි 21 ඍජුකෝණාශ්‍රයෙහි ABC ඍජුකෝණාශ්‍රයෙහි AB ඇවිල්ලා 15යි BC ඇවිල්ලා 8යි අපෙන් අහනවා AC දී AC කියන්නේ පැත්ත දෙකනේ. ඉතින් මේක ඇවිල්ලා අපිට පේනවා කර්ණපා මේ කර්ණපා කියලා කියන්නේ මේ මොනවාද මේක ඇවිල්ලා දැන් මට මතක් වුණේ අර මේ කතන්දරයක් මේ ඔතන අපිට ගන්න වෙන්නේ මොකක්ද ඍජුකෝණ ත්‍රිකෝණ පයිතගොරස් දාන්න ඕනේ. එහෙනම් අපි දන්නවා AC වර්ගය සමානයි AC වර්ගය සමානයි AB වර්ගය දාන BC වර්ගය. අපි දාන්නේ පයිතගොරස් සම්බන්ධතාවය දාන්නේ. ඒතර AC වර්ගය තමයි අපි හොයන්න ඕනේ. කියන්නේ AC හොයන්න ඕනේ. AB කියලා කියන්නේ 15 වර්ගය. BC කියලා කියන්නේ 8 වර්ගය. 15 වර්ගය 225යි. 8 වර්ගය 64යි. නමයයි 5යි 4යි 9යි 2යි 8යි 2යි AC වර්ගය කියලා කියන්නේ මෙච්චරක් එනවා AC කියලා කියන්නේ 289 වර්ගමූලයක් එනවා. يعني 17ක් විතර එනවා ඉතින්. 17ක් 14 වරුම් බං 17ක් 17 9යි 4ක් ඉතුරුයි 11යි 7යි 1යි 9යි 8යි 2යි ඕනේ 17 සෙන්ටිමීටර. ඊළඟට හරස්කර වර්ගඵලය 20 හරස්කර වර්ගඵලය ඇවිල්ලා කීයද 25යි සෙන්ටිමීටර වර්ගයක් එනවා. 25යි අපිට කියනවා මෙයා 25ලු හරස්කර වර්ගඵලය. අපිට කියනවා දිග 6 නම් පරිමාව සමානයි මොකද්ද ප්‍රිස්මේ හරස්කර වර්ගඵලයේ ගුණ කිරීම දිග කියලා අපි ලියන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන් ත්‍රිකෝණයේ වර්ගඵලයේ ගුණ කිරීම දිග කියලා. ඒතර හරස්කරය ත්‍රිකෝණයන්නේ. දැන් අපිට එක දිගට තියෙනවානේ 25යි. දිග 6යි. 25 ලක්ෂ 150යි. පරිමාවක් හින්දා සෙන්ටිමීටර් 3 වල දාන්න ඕනේ. එතකොට මෙන්න මේ ගානේදී අපිට පුළුවන් දැන් විශේෂයෙන් මෙහෙම ගණන් එනවා අපිට. ඒ කියන්නේ x ධන y දීලා ඒ කියන්නේ සමීකරණ දෙකක් දීලා සමගාමී යොදන්න බෑ. x ධන y වල අගය අහනවා. එතකොට අපිට මෙතන කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන් නැත්නම් අඩු කරන්න පුළුවන්. එතන මට පේනවා මේක එකතු කරලා තමයි කරන්න පුළුවන්. මම මේ දෙකම එකතු කරනවා. x ට දෙකක් x එකතු කරනවා 3ක් x වෙනවා. දෙකක් y ට y එකතු වුනහම 3ක් y වෙනවා. 6යි 9යි 15යි. 3ක් ගන්නවා පොදුවට x ධන y 15යි දැන් දෙපැත්තම 3ෙන් බෙදෙනවා 3යි 3යි කැපෙනවා x ධන y සමානයි 15 බෙදීම 3 5යි විසි හතර අපිට කියනවා sin theta. ඒතර දන්නවා sin theta කියලා කියන්නේ මොකද්ද? sin theta කියලා කියන්නේ අපි දන්නවා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒතර මේ theta sin theta කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. මේක සම්මුඛ පාදය කියලා කියන්නේ කෙලින්ම තියෙන පාදය AC. කර්ණය ඇවිල්ලා AB. ඒතර අපෙන් අහනවා AC බෙදීම BC කවුද කියලා අහනවා. එතකොට AC කියලා කියන්නේ මේ θ කවුද? එතකොට AC කියලා කියන්නේ මේ ත්‍රිකෝණේ කර්ණ පාදය BC කියලා කියන්නේ බද්ධ පාදය. එතකොට කර්ණ පාදයේ මේ AC කියලා කියන්නේ මේ සම්මුඛ පාදය. AC කියලා කියන්නේ සම්මුඛ පාදය. BC කියලා කියන්නේ ඊට බද්ධව ඉන්න පාදය. ඒ කියන්නේ අපි දන්නවා සම්මුඛ පාද විදිහින් බද්ධ පාදය tan θ.
ඔන්න මම ඒ ටික ආපහු ලියන්නම්. අපි දන්නවා sin θ කියලා කියන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. cos θ කියලා කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණ පාදය. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. අපිට කියනවා මොකද්ද ABCD වෘත්ත චතුරාස්‍රයක් කියලා කියනවා. මෙහිම තියෙන අපෙන් අහනවා x වලගේ. ඒතකොට අපි දන්නවා මේක 80 නම් මෙන්න මේ රතු පාටින් යන ත්‍රිකෝණ දෙක, ඒ කියන්නේ රතු පාටින් යන කෝණ දෙකම සමානයි. හේතුව තමයි මේ DEC කියලා කියන්නේ සමද්විපා ත්‍රිකෝණයක්. ඒක පැහැදිලි. එහෙනම් අපි දන්නවා 80යි 180න් 85ම 100යි. එතකොට මේ පොඩි කෝණ දෙක, මේක රතු පාට කෝණ දෙකම 50 50 වෙන්න ඕනේ. එස් අපි දන්නවා මේ වෘත්ත චතුරාස්‍රයේ මේ BC පාද දික් වෙලා හැදෙන බාහිර කෝණය සමානයි අල්ලපු එක්කෙනාට නෙමෙයි ඊට සම්මුඛ වෙන්න කෝණයට. ඒ කියන්නේ x සමානයි 50 යන්සයට. හේතුව තමයි වෘත්ත චතුරාස්‍රයක පාදයක් දික් කිරීම නිසා දෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ මේ පළමු ගණන් 25 හොඳට හදන්න. පළමු ගණන් 25න් තමයි ලකුණු ගන්න පුළුවන්. ලකුණු අනිවාර්යයෙන්ම 40 පන්ලා ගන්න පුළුවන්. 40 يعني හැමෝටම මම කියන්නේ පුළුවන් නම් ලකුණු 46ක් 47ක් 48ක් 50 ඒ කියන්නේ 45 පන්නන නම් ගොඩක් හොඳයි. ඉතින් මේ ටික අධ්‍යයනය කරන්න. මේ පේපර් සීරීස් එකේ ගොඩක් තියෙනවා මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ ওই ටික හොඳින් කරයි කියලා. හරි. බොහොම ස්තුතියි. ආයෙත් හම්බෙමු.